අයබෝවන් නබරූපහන දිවාපුවත්න් සමගින් මම දිනුෂි පේදාස ප්‍රථමයෙන් දිවාපුවත් ශීර්ෂ පාඨ. මෙතෙක් වරකදී ලැබුණු විශාලතම කොවිඩ් එන්නත් ඔගේ අද දිවයිනට. අයහපත් කාලගුණින් පුද්ගලින් 14 දෙනෙකු මරුට. අමතරේ ජල පවිත්‍රාගාරයෙන් බෙදා හැරුණු ජලයට දැවිතෙල් මුසු වී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. කිරි බිත්තර සහ මස් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජංගම වෙළඳුන්ට අවසර ලබා දීම කඩිනම් කෙරේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද උදේ මෙරටට ගෙනෙනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ එක්වරකදී ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම එන්නත් ඔගේ මේ බවයි. රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව මෙම එන්නත් ඔගේ මිලට ගෙන තිබෙනවා. ඒවා කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවේ තැන්පත් කෙරුණා. ඒ වගේම චීන සයිනෝෆාර්ම් සමාගම අපට දන්වලා තියෙනවා එළවෙන සතිය තුල තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඉදිරි සතියක පමණ කාලයේදී තවත් දිස්ත්‍රික්ක 12කට එන්නත් කරන ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. ඒ වගේම තමයි අප මැයි මාසේ 8 වෙනිදා තමයි සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ආරම්භ කරේ. පළවෙනි මාත්‍රාව ලබා දීම. එම පළවෙනි මාත්‍රාව ලබා දුන්න අයට දෙවෙනි මාත්‍රාව ඔබ පළවෙනි මාත්‍රාව ලබාගත් දිනයට අනුරූප ජුනි මාසයේ ඒ දිනේදීම ලබා දෙන්න අප කටයුතු යොදා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මෙම COVID-19 රෝගයට එරෙහි ලෝකයේ ප්‍රධාන එන්නත් වර්ග තුනක්. පළවෙනි එක තමයි mRNA තාක්ෂණය භාවිතා කරලා නිපදවපු Pfizer සහ Moderna එන්න. ඒ වගේම ඒ වෛරසයේ මතු පිට තියෙන ප්‍රෝටීන ව්‍යුහය යොදාගෙන නිෂ්පාදනය කරපු Sputnik, AstraZeneca සහ Johnson & Johnson එන්න. තුන්වෙනි වර්ගය තමයි අක්‍රිය කරන ලද වෛරසයක් භාවිතා කරලා නිපදවන Sinopharm සහ Sinovac කියන එන්න. මෙම එන්නත් වර්ග තුනෙන් mRNA තාක්ෂණය යොදාගත් එන්නත් සහ ඒ වෛරසයේ මතු පිට තියෙන ස්පයික් ප්‍රෝටීන ව්‍යුහය යොදාගෙන නිෂ්පාදනය කරපු එන්නත් පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා. හැබැයි Sinovac සහ Sinopharm වගේ අක්‍රිය කරන ලද එන්නත් තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ Sinopharm එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ තුල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් COVID රෝගයට එරෙහිව ඇති වෙන්නේ නැහැ. ජූනි මාසයේ දිනේදී එම ස්ථානෙටම ගිහිල්ලා Sinopharm එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ උත්සාහය ගඟට ඉනි කැපුවා වගේ සමානයි. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 1697 දෙනෙකුට ලබා දී තිබෙනවා. Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 22907ක්. ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 22,96,864ක් මේ වන විට ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකුට ලබා දී ඇති බවයි. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 3,53,156ක්. Sinopharm එන්නතේ පළමු මාත්‍රාව 9,53,480 දෙනෙකුට ලබා දී ඇති අතර Sputnik V එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 64,986ක්. කඳාන අශෝකාරාම විහාරස්ථානයේදී අද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. 850 දෙනෙකුට එන්නත් ලබා දීමට නියමිතයි. පිළියන්දල තුම්බෝවිල ග්‍රාම නිලධාරී කොට්ටාසේ 1500 දෙනෙකුට එන්නත් ලබා දීම ඊයේ බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කෙරුණා. COVID-19 රෝගයේ වැළඳුණු 3103 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. සුවය ලැබූ 1851 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ 220 දෙනෙකුගෙන් 175 දෙනෙකු කොරෝනා අසාධ්‍යයන් බවට හඳුනා ගැනුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැයි මාස 21 වෙනිදා සිට ජූනි 5 වෙනිදා දක්වා සිදු වූ COVID-19 පුද්ගල මරණ 40ක් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1696ක් බවට පත්ව තිබෙනවා. වවුනියාව නගරයට ආසන්නව පිහිටි සහාය මාතාපුරම් ගම්මානයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. එම් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීම ඊට හේතුවයි. සංචාරණ සීමා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද පිළිබඳව සෝදිසි මෙහෙයුම් අදත් ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. කොළඹට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැය 24 කාලයකට වළංගු වන ස්ටිකර් ඇලවීම අදත් සිදු කෙරුණා. පොලිසිය කියා සිටියේ හෙට දින සිට කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ස්ටිකර් ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
එම ස්ටිකරය සංචාරණ සීමා අවසන් වන තුරුම පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම එම ස්ටිකරය හෙට දිනේදී ඇලවීමේදී අදාළ ස්ථානවලදී යම් ප්‍රමාදයක් හෙට දිනේ පමණක් සිදුවන්නට පුළුවන්. නමුත් ඉදිරි දිනවලදී බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් අදාළ අත්‍යවශ්‍ය සේවාවලට අදාළ වාහනවල ගමන් කරන අය හෙට දින නිවැරදි තොරතුරු අදාළ මාර්ග බාධකවලදී ලබා දීමට කටයුතු කරන්න. එමෙන්ම ඩිලිවරි සේවා පවත්වාගෙන යන අයවලුන් ප්‍රධාන මාර්ගවල පමණක් ගමන් කරන බවත් අතුරු මාර්ගවල ගමන් නොකරන බවත් වාර්තා වී තිබෙනවා. ප්‍රධාන මාර්ගවල ගමන් කිරීමේදී මහජනතාව නැවත එකම ස්ථානයකට අදාළ රථ අසලට එක් රැස්වීමක් සිදුවන නිසා නිරෝධායන නීතීන් උල්ලංඝනය වීමට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අපි එම සේවා පවත්වාගෙන යන අයගෙන් ඉල්ලා සිටිනවා අතුරු මාර්ගවලත් ගමන් කරමින් ජනතාවට අදාළ සේවාවන් සපයන ලෙසට. ඊයේ උදෑසන පැය 3ක කාලයකදී කොළඹට ඇතුළු වන වාහන පිළිබඳ සිදු කෙරෙනු සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වාහන 42473ක් කොළඹට ඇතුළු වී ඇති බවයි. නමුත් මීට පෙර සෑම දිනකදීම 65000ක් 70000ක් දක්වා වාහන ඇතුල් කිරීම සිදු වුණා. පෙරේදා දිනේත් 59000කට ආසන්න වාහන සංඛ්‍යාවක් ඇතුල් වුණා. නමුත් සාමාන්‍යයෙන් සතියේ දිනක කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාවෙන් 25%ක් පමණ ඊයේ දිනේදී පැමිණ නැති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මෙම පැමිණි වාහන වලින් වැඩි සංඛ්‍යාවක් මූල්‍ය ආයතන වලට අදාළ වාහන බවටයි අනාවරණය වෙලා තිබෙන්නේ. ඊට අමතරව කිසිම හේතුවක් නැතිව වාහන 931ක් ඊයේ කොළඹ නගරයට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගෙන් පිරිසකට අවවාද කර ඇති අතර අනෙක් පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල 995 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින හා අඩු ආදායම්ලාභී පවුල් 1000ක් සඳහා අස්කිරි මහ විහාර පිරිවෙන මගින් ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල් ලබා දීම ඊයේ සිදු කෙරුණා. අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් බාර දෙනු ලැබුවා. COVID-19 රෝගීන් ප්‍රවාහනය සඳහා අනුරාධපුර මහරෝහල ගල්කිරියාගම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ පොළොන්නරුව මහරෝහලට බස් රථ 3ක් නොමිලේ ලබා දීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතා පියවරගෙන තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී තවත් බස් රථ අවශ්‍ය වුවහොත් ආදාළ ස්ථාන වෙත සැපයීමට කටයුතු කරන බවයි. අයහපත් කාලගුණින් නැති වූ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. පුද්ගලයන් 2 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 5 දෙනෙකුද රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2 දෙනෙකු මියගිය පිරිසට අයත්. මේ අතර කොළඹ පුත්තලම කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් එක් පුද්ගලයෙකු බැගින් මිය ගොස් තිබෙනවා. අයහපත් කාලගුණින් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 84ක් බලපෑමට ලක්ව තිබෙනවා. පවුල් 60674ක පුද්ගලයන් 2,50,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. නිවාස 14කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 817කට අර්ධ හානි සිදුව තිබෙනවා. මේ සියලුම ආපදාන තත්ත්වයට ලක් වූ සියලුම අයවලුන්ට ලබා දිය යුතු සියලුම වන්දි පූර්ණ සිදු කිරීම, සහන සැපයීම, ආහාර පාන ලබා දීම යන කටයුතු අපි ඉටු කරගෙන යනවා. මේ අනුව ඊයේ විශේෂ චක්‍ර ලේඛනයක් මගින් අපේ ආරක්ෂක ලේකම් ජනරල් කමල් ගුණරත්න සියලුම දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා තිබෙනවා. ජීවිත ආරක්ෂාව ලබා දීම සඳහා රතු සංඥා දක්වා තිබෙන ප්‍රදේශයන් දක්වා තිබෙන නිවාසවල ඉවත් නොවී සිටින අයවල මේ වගේ අවස්ථාවකදී පොලිසිය සමග සම්බන්ධීකරණ අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ඒ අනුව අපිට මේ මරණ සංඛ්‍යාව අවසන් අඩු කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මූලික වශයෙන් මේ අනුව ආපදාට ලක් වූ අයවලුන්ට පිසුණු ආහාර ලබා දීමත්, ඔවුන් සඳහා සහන සැපයීමත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ බේරා ගැනීම සඳහා බෝට්ටු ස්ථානගත කිරීමත්, ත්‍රිවිධ හමුදාව ඉදිරි ස්ථානගත කිරීමත් කටයුතු සිදු කරලා තියෙනවා. පූර්ණ හානි වුණ නිවාස දිස්ත්‍රික්ක මට්ටමේ කරන ඇස්තමේන්තු සහ දිස්ත්‍රික්ක ඉන්ජිනේරුවන් කරන ඇස්තමේන්තු මත ඒ හානි පූර්ණය කිරීමට ලක්ෂ 25ක් දක්වා මුදල් ලබා දීමත් කටයුතු සිදු කිරීමට රජයෙන් දැනටමත් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. යක්විල කෝංගොඩ හරහා ගලා යන පින්ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කෝංගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය 4 වෙනිදා කිරියැල්ල ඇල්ලගාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු අනතුරට ලක් වුණා. කාන්තාවක් බේරා ගැන්වූ අතර ඇය රත්නපුර මහරෝහලට ඇතුළත් කෙරුණා. පස්කන්දට යට වී සිටි 16 හැවිරිදි තරුණියකගේ සිරුර එදිනම සොයා ගැනුණා. අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු අතර එම පුද්ගලයාගේ සිරුරද සොයාගෙන තිබෙනවා.
කෑගල්ල බුලත් කොහුපිටිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය තවමත් එලෙසම පවතින අතර හොරණ කළුතර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර බලපෑම අවම කිරීම සඳහා අත්තනගලුවය දියෑලියෝ සහ ඌරුවල්ලොයේ අමුණු 38ක් අද විවෘත කරන බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසනවා. ගම්පහ වාරි ඉංජිනේරුවරයා සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අවතැන් වූ ජනතාවට වියලි සලාක ඊයේ බෙදා දුන්නා. ඒ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ විසින් අද පෙරවරු 11:30 පමණ වන විට කොළඹ නාගලගම් වීදියේ ජලමාපකයේ අඩි 5මාරක් ලෙස සටහන් වුණා. බස්සාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජනතාවට බෙදා හැරෙන ජලයට දැවිතෙල් මුසු වී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ජලය පරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි. හේයන්තුරුව වලහේන ප්‍රදේශයේ නිවාස කිහිපයක් සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගය මෙම දැවිතෙල් මිශ්‍ර ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂණ බලකාය හා එක්ව දැවිතෙල් ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටිනවා. ඒ දැවිතෙල් ජලයට මුසු වීම අපි වළක්වන්න ගත්තු පියවර සාර්ථකව තියෙනවා. අපි සාතික වෙනවා කිසිසේත්ම ජලය දූෂණය වීමක් මේ නිසා සිදුවෙන්නේ නැහැ කියලා ජනතාවගේ නිවාසවලට බෙදා හැරෙන ජලය. එහෙම තත්ත්වයක් අපිට පෙනී ගියොත් අපේ රසායනාගාර පද්ධතියට ක්ෂණිකවම ඒ ජලය ගැනීමේ ස්ථානයේ අපි ඒ ගැන අවශ්‍ය පියවර ගන්න. අපි පරීක්ෂා කළා තමයි ජලය බෙදා හරින්නේ. එවැනි තත්ත්වයක් තියුණොත් අපි ඒ ජලය බෙදා හරින්නේ නැහැ. ඒ නිසා කවුරුත් බය නැතුව මේ ජලය පාවිච්චි කරන්න. මේ ජලයට බඳු දැවිතෙල් මුසු වීමක් සිදු වෙන්නේ නැහැ. කිරි බිත්තර සහ මස් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජංගම වෙළඳුන්ට අවසර ලබා දීම කඩිනම් කර තිබෙනවා. ඒ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළඳුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් හෝ පශු වෛද්‍ය කාර්යාලය හරහා ඍජුව අවසර ලබා ගත හැකියි. එමෙන්ම කිරි බිත්තර සහ මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අවශ්‍ය සත්ව ආහාර සහ බෙහෙත් ප්‍රවාහනයටද අවශ්‍ය අවසරයේ ඉහත ආයතන වලින් ලබා ගත හැකියි. මේ වන විට ජංගම රථ මගින් එළවලු සහ පළතුරු අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එම රථ මගින්ම බිත්තර සහ මස්ද අලෙවි කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසන්නේ. මෙම අවසර ගැනීම සම්බන්ධව ගැටලු ඇතනම් 077 2672 015 071 101 904 071 589 02 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. සංචරණ සීමා කාල සීමාවේ අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ පසුගිය දෙවැනිදා සිටයි. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි සහනාධාරලාභී පවුල් 6266කට රුපියල් 5000 දීමනාව ඊයේ පිරිනැමුණා. රුපියල් මිලියන 31කට අධික මුදලක් ඊට වෙන් කරනු අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ වයස්ගත සහ ආබාධිත අය සිටින පවුල් සඳහා නිවෙස් වෙතටම ගොස් මුදල් ප්‍රදානය කරනු බවයි. ගොඩාක් නැති බැරි මිනිස්සුන්ට තමයි මේක දීලා තියෙන්නේ. මේක ගොඩක් වටිනවා. මේක අපිට ගොඩාක් වටිනවා. මොකද බලුවක් මුට්ටුවක් ගත්තා කි නැත්නම් අසරණ වෙලා හිටියේ. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 23484කට රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා පවසනවා. රුපියල් මිලියන 31කට අධික මුදලක් ඊට වැය කර තිබෙනවා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 102ක ආර්ථික දුෂ්කරතා සහිත පවුල් සඳහා සමෘද්ධි නිලධාරීන් මගින් නිවෙස් වෙත ගොස් දීමනාව පිරිනැමුණා. දුප්පත් අසරණ අපිට මේ රුපියල් 5000 බොහොම වටිනවා. කිසි වැඩක් කරගන්න බැරි වෙලාවක මේ වගේ දෙයක් අපිට ලැබීම ගැන කුරෝ ස්තුතිවන්ත වෙනවා. කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත් සූරියපුර ගම්මානයේ සමෘද්ධිලාභීන් 200කට අද රුපියල් 5000 දීමනාව ප්‍රදානය කෙරුණා. ප්‍රදේශීය විහාරස්ථානවල ස්වාමින් වහන්සේටද දීමනාව ලබා දී තිබෙනවා. මේ ලැබුණ එක ලොකුම උදව්වක් මේ වගේ ගින් කට්ටිය මට බෙහෙත් ටිකක් ගන්න තත්ත්වයක් නැති ඉතින් ලොකු උදව්වක් මේ කරේ.
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුරුඩු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ආරම්භ වෙනවා. ඒ හෙට උදේ 11 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය වනු ඇති. උත්සවය පැවැත්වෙන්නේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව නව තාක්ෂණය භාවිත කරමින් කොළඹ සහ ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ ප්‍රධාන නගරවලත් පවතින වාහන තදබදයට පිළියමක් ලෙසයි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ වගකීමයි. එමෙන්ම කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව පවතින වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට පියවර ගෙනුණු බව මහා මාර්ග අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොහුවල මන්සන්දියේ ගුවන් පාලමක්ද මහනුවර ගැටඹී මන්සන්දියේ තවත් ගුවන් පාලමක්ද ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව කොම්පඤ්ඤ වීදියේ දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක්ද උත්තරානන්ද මාවතේ තවත් ගුවන් පාලමක්ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීමට තවත් ගුවන් පාලමක්ද ඉදිකිරනු ඇති. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලමේ ගාර්ඩන් මාවත සම්බන්ධ කරමින් නව ගුවන් පාලමක්ද ඉදිකරනවා. වැලිද්දිවා සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වීම පිළිබඳව නෞකාවේ කාර්ය මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රජයේ රස පරීක්ෂකවරයාද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇති බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පෙරේදා දිනේදී අදාළ විමර්ශන නිලධාරීන් සහ තවත් මෙම ක්‍රියාවලියට අනුබද්ධ ආයතන කිහිපයක නිලධාරීන් ඒ වගේම රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ නැව නිරීක්ෂණය කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙම නැවෙහි voice data record නැත්නම් DVR කියන උපකරණය මෙම විමර්ශනයේදී අත්‍යවශ්‍ය බව පෙනී ගියා. ඊයේ දිනේදී එම උපකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. මේ උපකරණයේ විශේෂයෙන්ම නැවේ කපිතාන්වරයා, පාලක මැදිරිය සහ මව් සමාගම අතර සිදු සංනිවේදන සියල්ල පටිගත වී ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම නැවේ කපිතාන්වරයා දේශීය නැව් ඒජන්තවරයාත් අතර සිදු වී ඇති සියලු සංනිවේදන පටිගත වී ඇති බව සඳහන් වෙනවා. මේ නැව අප්‍රේල් මාස 24 වෙනිදා සිංගප්පූරුවේ වරායින් පිටත් වුණේ. ඒ අනුව මෙම නැව අනතුරට ලක්වන කාල පරිච්ඡේදය වනතුරු සිදු සියලු දත්ත එහි ගැබ්ව තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි ප්‍රශ්න කිරීම්වලදී විමර්ශන සිදු කිරීමේදී ඒ ඉතා වැදගත් වෙනවා. යම්කිසි ආකාරයක අන්තරාදායක ද්‍රව්‍ය තිබූ කන්ටේනර් තිබුණා නම් ඒවා ගබඩා කිරීම, ඒ වගේ මේ සම්බන්ධව ලබා දුණු උපදෙස් පිළිබඳව මෙම DVR උපකරණයට සවන් දීමෙන් තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඉදිරි විමර්ශනවලදී අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට එම තොරතුරු වඩාත් ඉවහල් වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබනවා. අනතුර සිදුවීමෙන් පසු පානදුර සිට වැල්ලවත දක්වා වූ මුහුදු තීරයෙන් මියගිය කැස්බෑවන් 4 දෙනෙකු හමු වී තිබෙනවා. අදත් මියගිය කැස්බෑවෙකු දෙහිවල ඕබන් පෙදිසෙන් හමු වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. මියගිය කැස්බෑවගේ සිරුර පිළිබඳ පරීක්ෂණ සඳහා අත්තිරිය පිහිටි වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයට බාර දී තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වීම පිළිබඳව විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාර නිසා හානිවන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බවයි මුදල් හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ. රජයක් හැටියට අපිට එහෙම නැමක් ගෙන්නලා ඒක විනාශයට පත් කළා අහවල් මුදල් ප්‍රමාණයක් වන්දියක් හැටියට ලැබෙයි කියලා නිශ්චිත කිරීමේ කිසිම හැකියාවක් නැහැ. අනික කිසිම රටක් ඒ ආකාරයේ බොහොම පහත් මානසික මට්ටමකින් කටයුතු කරන්නේ නැහැ. සමහර විට විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් බලයේ හිටියානම් එයාලගේ එක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් මේ වගේ කටයුත්තක්. ඒ හින්දා සැලසුම් සහගතව අපේ වරායකට එන නැවක් ගුවන්තොටුපළට එන ගුවන් යානයක විනාශයක් සිදු කළා. ඒ හරහා වන්දි ලබාගෙන ඒ වන්දි ලබා ගැනීමේ අරමුණින් කිසිම රජයක් රටක් කටයුතු කරන්නේ නැහැ. එහෙම ප්‍රචාරයක් ගෙන යාම රටක් ඇටියට ලංකාවේ කීර්තිනාමයට විපක්ෂය කරන බරපතල අසාධාරණයක් සහ හානියක්. මොකද ඒගොල්ලෝ දැනගන්න ඕනේ ශ්‍රී ලංකාවට කරන අපකීර්තියක් මිසක් අපේ රජයට කරන අපකීර්තියක් නෙවෙයි. හින්දා මේ වගේ ප්‍රකාශ ඉතිහාසයේ පුරාවටම සිදු වෙනවා. අපි දැක්කා මේ විපක්ෂය තුලින් මේ අපේ රට යුද්ධයේ සිදු වෙච්ච කාලය තුල ඒ යුද්ධේ නවත්තන්නේ යද්දී ජාත්‍යන්තරයට පවා ගිහිල්ලා රට අපකීර්තියට පත් වෙලා අදටත් ඒ වන්දි ගෙවීම අපි රටක් හැටියට සිදු කරනවා. අපේ යුද්ධය නිමා කරන්න නායකත්වයේ දීපු කණ්ඩායම්. ඉතින් ඒ වගේ බොළඳ ප්‍රකාශ කිරීම මේ විපක්ෂයේ පුරුද්ද බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒවා බරපතල හානියක් රටක කීර්තිනාමයට කරනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්.
රාජ්‍ය කුළුබඩු සංස්ථාව පසුගියදා කොළොන්න පනාමුර ප්‍රදේශයෙන් ගම්මිරිස් කිලෝග්‍රෑම් 6170ක් මිලදී ගෙන තිබෙනවා. එම සංස්ථාව දිනක් තුල මිලදීගත් වැඩිම ගම්මිරිස් ප්‍රමාණය. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50. ගම්මිරිස් කිලෝග්‍රෑම් එක මිල රුපියල් 800ක් වන අතර ඒවා අත්පිට මුදලට මිලදී ගැනුණා. අපි රජයක් හැටියට කිව්වා හැම වෙලේම ජනතාවට අපහසුතාවකට ලක් වෙන්න නොදී ඒ කටයුතු කරනවා. අද දවසේ මේ ප්‍රදේශයේ ගොවි මහත්තුරුන්ගේ ගම්මිරිස් මිලට ගන්න කටයුතු කරා. අතිගරු ජනාධිපතිතුමා කිව්වා ගොවියට ලබා දෙන්න පුළුවන් සෑම සහනයක් ලබා දෙනවා කියලා. සුකෝප්භෝගී වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයන් 5 දෙනෙකු සියමලාණ්ඩුව හැඩෝය පාලමාසන්නේදී ඊයේ පසුරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒ අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පාලම අසලදී එම වෑන් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යන බව පවසමින් එම පිරිස වෑන් රථයෙන් හෙරොයින් ප්‍රවාහනය කර තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 151ක් වෑන් රථයේ තිබී සොයා ගැන්වූ අතර ඒවායේ මිල රුපියල් ලක්ෂ 30ක් බවට තක්සේරු කර තිබෙනවා. සැකකරුවන් සියමලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. කොවිඩ් රෝගය වැළඳීමෙන් පසුගියදා අපවත් වී වදාළ පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ 7 දවසේ දානමය පින්කම නිමිත්තෙන් ලේදන් දීමේ වැඩසටහනක් බද්දේගමදී පැවැත්වුණා. ප්‍රදේශයේ Heart of the බද්දේගම නැමැති තරුණ එකමුතුව විසින් මෙය සංවිධානය කරනු ලැබුවා. ඒ සමගින් රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයිබෝවන්.